හොඳයි. මුලින්ම හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපි කරන්න බලාපොරොත්තු වෙන වගේ හවුල් ව්‍යාපාර ගිණුම් කරන. හරි. මේකෙදි අපි මුලින්ම දැනගන්න ඕන කාරණා වගේක් තියෙනවා. මේක මුලින්ම අපිට දැනගන්න අලුත් දේවල් ටිකක් වලට එන්නේ මෙන්න මේකේ ලාභ විසර්ජන ප්‍රකාශය, ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම කියන දේවල් දෙක. එතකොට අපි මුලින්ම මොකද්ද මේ ලාභ විසර්ජනය කියන එක දැනගමු. ඇත්තටම කිව්වොත් මේ ලාභ විසර්ජනය ගැන කතා කරද්දී අපි නිකන් මෙහෙම හිතන්න. තනි ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක් ඉන්නවා. තනි ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයා ලාභයක් හම්බෙච්ච ගමන් මොකද ගන්නෙ? දුවලා ගිහිල්ලා කාට හරි දෙනවා. නෑ. ලාභය හම්බෙච්ච ගමන් එයා ඒක ගන්නවා. එයාගේ ලාභය ඒක. හැබැයි හවුලක් කියලා කියන්නේ ටිකක් තව කට්ටිය ඉන්නවා. එතකොට හවුල් ව්‍යාපාරයක එක්කෙනෙක්ට ලාභය ලබා ගන්න බෑ. ඒ කියන්නේ ඒක සුද්ධ ලාභේ හොයාගත්තට පස්සේ එතනින් ඉවර වෙන්නේ. මොකද ඒ ආව හවුල් කරවන්න එක බෙදලා දෙන්න ඕනේ. ඒ හවුල් කරවන් අතර ඒ සුද්ධ ලාභ බෙදන්න ඕනේ. කොහොමද බෙදෙන්නේ කියලා. එතකොට දැන් අන්න ඒක කතා කරනවා අපි මෙන්න මේ කියන ලාභ විසර්ජන ප්‍රකාශය. දැන් උසස් පෙළට නම් අපිට තියෙන්නේ මේකේ අඩු කිරීම විතරමයි. එකතු කිරීම නැහැ ඇත්තටම කතාව. ඒකට හේතුව ඒක ඔයාලගේ සිලබස් එකේ තිබෙන්නේ නැහැ. අඩු කිරීම විතර. හැබැයි අපි මේකෙදි ඒ තුනම අඩු කරනවා කියලා හිතනවට වඩා අපි පොඩ්ඩක් දැනගෙන ඇයි අඩු කරන්න උනේ? ඇයි අඩු කරන්නේ? හැම වෙලේම ගිණුම්කරණය කියන කටපාඩමෙන් එහාට ටිකක් යන්න උත්සාහ කරන්න. මොකද මේක හරි ලස්සන විෂයක්. කටපාඩමින් එහාට පොඩ්ඩක් හිතුවොත්. කොහොමද? අපි බලමු මේ සුද්ධ ලාභේ කතාව. අපි හිතමු අපිට මෙයාගේ සුද්ධ ලාභය තියෙනවා. අපි හිතමු 4 ලක්ෂය මේ රුපියල් 1000 වලින් 4 ලක්ෂය සුද්ධ ලාභය තියෙනවා. මම මේ දැනන්ද පොඩි දෙන්නේ. දන්නවා ඉතින් ගොඩක් අය මේ දෙන්නා මේ කොල්ල ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නෑ. තෝරෙන්න අයන් මෑන් ඉන්නවා. මේගොල්ලන්ට මේ කොරෝනා කරපු දෙයක් හින්දා මේ මිනිස්සුන්ට රඟපාන්න දෙන්නේ නැතුව ටිකක් අපහසු වෙනවා. මේ දෙන්න එකතු වෙලා අයන් නිකුණන්ට බලනවා. හරි කොහමයි මේ දෙන්න හවුල් ව්‍යාපාරයක් පටන් අරගෙන තියනවාද? හවුල් ව්‍යාපාර කිවිසුමේ මම මේ දේවල් කියන්න අපි නිකන් ආදේශ කරලා වරු මේකට. හවුල් ව්‍යාපාර කිවිසුමේ කියලා තියෙනවා තෝරට මාසයකට රුපියල් 10000ක වැටුපක් හිමි වෙනවා. තෝරට මාසයකට රුපියල් 10000ක වැටුපක් හිමි වෙනවා. අපි හිතමු ප්‍රාග්ධන පොලි ප්‍රාග්ධන ශේෂය මත ආරම්භක ප්‍රාග්ධන ශේෂය කියලා ගන්නකො. ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 110කුත් හම් වෙනවා කියලා. මෙන්න මේ කියන විදිහට තියලා අන්තිමට කියනවා ලාභ සමව බෙදා ගන්න. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි දැන් පොරවෙන් කන්න බෑ. ඇත්තටම තෝකියාවේ දැන් අලුත් එක පොරවන්නේ. දැන් පොරවෙන් කන්නත් බෑ. හැබැයි අර අයන්මන්ට් එක හෙව්ව කියලා උන්න උයා කඩින් හදන් ඉනවා. එදුම දෙන්නම බොරුවන් එක වැඩියෙන් අරගෙන දෙන්න බලා ගන්න ඕනේ. අම්මව බෙදා ගන්නවා කියලා දෙන්න එනවා. කොහොමද? එතකොට මෙන්න මේ කියන කාරණාත් එක්ක අපි බලමු මේවා කොහොමද යන්නේ කියලා. මම මෙන්න මෙතෙන්දි මේ දෙන්නගේ ප්‍රාග්ධන ශේෂ මෙන්න මෙහෙම ලියන්න. තෝර දාලා තියෙනවා. ලක්ෂය. සල්ලි නෑ මේ දී මිනිස්සුන්ට ඒක. අයන්මෙන් දාලා තියෙනවා. ලක්ෂය. දැන් ඕක තමයි ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය. අපි බලමු මොකද්ද දැන් මේ වෙන්න යන්නේ කියලා. දැන් පළවෙනි දේ මේ 400ක සුද්ධ ලාභයක් ආවා. දැන් අපිට 4 ලක්ෂයක සුද්ධ ලාභයක් තියෙනවා. හරිද? 4 ලක්ෂයක සුද්ධ ලාභයක් තියෙනවා. දැන් අපි ඒක මොකක්ද ගන්න යන්නේ? මෙන්න මේ කියන තෝරටයි අයන් මෑන්ටයි බෙදන්නයි යන්නේ. හරිද? දැන් මේක බෙදද්දී අපි බෙදන තැන් තුනක් තියෙනවා මේක. පළවෙනි දේ තමයි දැන් මේ වැටුප පළවෙනි එක බලන්න තෝරට මාසෙකට වැටුපක් හිමි වෙන්න ඕන 10000ක. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ කළමනාකරණය වගේ දෙයකට දායක වෙලා එයාට වැටුපක් හිමි වෙන්න තියෙනවා. දැන් එතකොට හොඳට හිතලා බලුවොත් මේ වැටුප හිමි වෙන්නේ කාටද? තෝරට. තෝර කියන්නේ කවුද මේ ව්‍යාපාරේ? අයිතිකාරයා. තෝර කියන්නේ කවුද මේ ව්‍යාපාරේ? අයිතිකාරයා. එතකොට අයිතිකාරයට වැටුපක් හිමි වෙනවා කියන්නේ ව්‍යාපාරයට වියදමක්ද? ඕක හොඳට ඔළුවට දාගන්න හවුල් කරුවන්ට වැටුප් හම්බ වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ මිනිස්සු අයිතිකාරයෝනේ දැන්.
ඔයාගේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔයා. දැන් හරි අපි ව්‍යාපාරයක් කරගෙන යනවා. දැන් ඒතකොට තනි ව්‍යාපාර මම කරගෙන ගිහිල්ලා මට අන්තිමට සුද්ධ ලාභය හම්බ වුණාට පස්සේ මම කියනවා ඒක වියදමක් කියලා. කියන්න එපා. hinaවේ. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් මේ ඉන්නේ අයිතිකාරයෝ. කවදාවත් ඒක වියදමක් වෙන්නේ නැහැ. ඒ මොකද්ද කරන්නේ? එයාගේ සුද්ධ ලාභය එයාට බෙදලා දෙනවා. මොකද්ද? බෙදනවා. එහෙනම් මොකද වෙන්නේ මේ සුද්ධ ලාභය? අඩු වෙනවා. වැටුප් කියලා කාටද? තෝරට. කීයද? මාසෙකට 10000යි. එහෙනම් අවුරුද්දකට 1,20,000යි. වැටුප් කියලා අඩු වෙනවා. ඊළඟදී තමයි මෙතෙන්දි කියන ප්‍රාග්ධන පොලියක් ඒගොල්ලන්ට ගෙවනවා. මේ මොකද්ද මේ ප්‍රාග්ධන පොලිය? එහෙම එකක් ඉන්න පුළුවන්. හරි. දැන් අපි මෙහෙම හිතනවා. දැන් ප්‍රාග්ධනය දාන එක ප්‍රශ්නයක් නෑ. පොලියක් ගෙවනවා. සාමාන්‍යයෙන් පොලියක් ගෙවනවා කියන්නේ මොකද්ද? පොලියක් කියන්නේ මොනවා හරි යන දෙයක් නෑ ඇත්තම කතාව. අතේ තියෙන සොච්චම යන වැඩක් නෑ පොලිය කියලා කියන කතාව. එහෙනම් මේ මෙතන පොලියක් ගෙවන්නේ. හැබැයි ගෙවන්නේ කාටද? අන්න එතනයි ප්‍රශ්නේ. මේක ගෙවන්නේ බැංකුවටද? එහෙම නැත්නම් අයිතිකාරයෝ දෙන්නටද? අයිතිකාරයෝ දෙන්නට. බැංකුවට ගෙවනවා නම් වියදමක් හැබැයි අයිතිකාරයෝ දෙන්නට ගෙවුවා කියන්නේ මේක සුද්ධ ලාභයෙන් අඩු වෙනවා. අයිතිකාරයන්ට යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාග්ධන පොලිය කියලා තෝරට සහ අයන්මෑන්ට කීයක් හිමි වෙනවද? බිංදු දෙක කැපුවා 10න් වැඩි කරා 10 20000යි. හොදලා බලන්න. දැන් මේ ඇයි මේ අඩු වෙන්නේ? ප්‍රශ්නයක් එන්න මොනවා පාට? ඇයි මේ අඩු වෙන්නේ කියලා. ඇත්තටම ඇයි අඩු වෙන්නේ? දැන් මේ ලාභේ ටික බෙදාගෙන යන්නේ මේ වැටුප් වලට 120ක් බෙදුවා. දැන් 120ක් අඩු වෙන්න ඕනේ. ප්‍රාග්ධන පොලිය කියලා තව 30ක් බෙදුවා. ඒ 30ක් අඩු වෙනවා. මේ බෙදාගෙන යන්නේ ටික අඩු වෙනවා. හරි. දැන් බෙදලා ගොඩක් දුරට ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන එකම එක තමයි අපිට ලාභ කොටස. දැන් මේ ලාභය. දැන් ඉතුරු වෙලා තියෙන ලාභය කියන්නේ ඒගොල්ලන්ගේ බෙදන්න තියෙන ඔක්කොම බෙදුවට පස්සේ ඉතිරි කොටස තමයි අපි ලාභ කොටස් කියලා බෙදන්නේ. එතකොට මෙතනින් ඉතුරු කීයද? 150ක්ම මෙතනින් අයින් වෙනවා. තව ඉතුරු වෙනවා කීයද? 250ක්. මෙන්න මේ 250 තමයි අපි මොනවා කියලා බෙදන්නේ? ලාභ කොටස්. ලාභ කොටස් කියලා තෝරට සහ අයන්මෑන්ට මෙන්න මේ කියන 250 බෙදනවා. දැන් මේ 250 කොහොමද බෙදන්නේ? සමසමව. විහිම් මරුම් කන්න ඕනේ නැහැ මේ මිනිස්සු දෙන්න. සමසමව බෙදා ගන්නවා. ආයේ සාමකාමයේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් 125යි 125යි සමසමව බෙදුවා අවසානයේට ආව කීයක්ද? මෙන්න බිඳුව. 400ම බෙදුවා. කීයක්වත් ඉතුරු කරගන්න බෑ. ඔය කීයක්වත්ම බෑ. 400න් බෙදලා ඉවර ගන්නවා. දැන් 400න් බෙදුවා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක තමයි ඔයාලගේ ලාභ විසර්ජන ප්‍රකාශය කියන දෙයින් වෙන්නේ. වෙන දෙයක්. හරි. එතකොට අපි පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙනවා. හරි දැන් හරි. එතකොට මෙන්න මේක තමයි ඔයාලගේ ලාභ විසර්ජන ප්‍රකාශයේදී වෙන දෙයක්. හරි. අපි දැන් බලමු ඕනම දැන් ගිණුම් කරන්නේ ගත්තොත් දුවේ පුතේ ඕනම දෙයක දෙකක් තියෙන්න. කියන්නේ දිත්ත සටහනක් තියෙන්න ඕනේ. දැන් මෙතෙන්ට දැන් මේක හරියි. අපි දන්නේ මේවා කොහෙටද යන්නේ? ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි බලමු මේ. චුට්ටක් කතා කරමු. මේ ජංගම ගිණුම. ඔයාලා ජංගම කිව්ව ගමන් දන්නවා මේ ජංගම වගකීම් ජංගම වත්තම කියවා කෙටි කාලීනයි. ජංගම කිව්ව ගමන් මේ වෙද්දි දන්න දැන් අහලාම දන්නවා කෙටි කාලීනයි ජංගම කියන්නේ. එතකොට ජංගම කියලා කියන්නේ කෙටි කාලීන දෙයක්. එහෙනම් ජංගම ගිණුමෙන් පෙන්වන්නේ අවුරුද්දකට වඩා අඩු හෝ අවුරුද්දක්. අවුරුද්දක් තුල ලැබෙන හිමිකම. ඒකට කියනවා අපි කෙටි කාලීන හිමිකම. මාළු වෙනවා මාළු ගන්නවා කට්ටේ ගන්න පුළුවන්. හරි කෙටි කාලීන හිමිකම. අපි බලමු මොකද කරන්න කියලා. තෝරින්න අයන්මෑන් ඉන්නවා තෝරින්න අයන්මෑන් ඉන්නවා. දැන් අපි හිතුවොත් දැන් මේ මොනවද? දැන් මේ වැටුප් දෙන්නේ අවුරුද්ද දැන් මේ වැටුප දෙන්නේ අවුරුදු දෙකක තුනක වැටුප. දැන් අවුරුදු 3ක් විතර පහුවෙලාද මෙයාට වැටුප දුන්නේ අවුරුද්දක. මේ ප්‍රාග්ධන පොලිය දින අවුරුද්දෙන් අවුරුද්ද නේද? අවුරුද්දෙන්. ලාභ කොට දුන්නේ අවුරුද්දෙන් අවුරුද්ද නේද? අවුරුද්දෙන්. කෙටි නේද? හරි කෙටිනේ අවුරුද්දක් කියන්නේ දැන්. ගියානොත් තේරුණේම නැහැ මේ අවුරුද්ද. හරි කෙටි අවුරුද්ද. එහෙනම් ඒක මොකද්ද? කෙටි කාලීන හිමිකම. කාගේද? හවුල් කරුවන්ගේ. ඔයා දන්නවා.
හිමිකම් කියන්නේ මොන කිනු? හිමිකම් ගිණුමක් කියලා කියන්නේ බැර ගිණුමක්. හිමිකම් වැඩි වීම බැර. එහෙනම් මේ මොකක්ද උනේ? මෙන්න මේ දේවල් ටික. වැටුප. මේ හම්බෙන්න තියෙන මුළු ටික. ප්‍රාග්ධන පොලි. ලාභ කොටස්. හින්දා හිමිකම් මොකද උනේ? මෙහෙක් වුණා. කොහොමද? වැඩි වුණා. හිමිකම් වැඩි වීම බැර. එහෙනම් වැටුප් කියලා 120 බැර කරනවා. ප්‍රාග්ධන පොලි කියලා 10යි 20යි බැර කරනවා. ලාභ කොටස් කියලා 125යි 125යි බැර කරනවා. එතකොට ඔයාලට දිත්ත සටහනක් ලියන්න අහන්න පුළුවන්. මොකද්ද වැටුප් වල දිත්ත සටහන? ලාභ විසර්ජන ගිණුම හර. ඇයි ලාභ විසර්ජන ගිණුම හර උනේ? පොතට කල්පනා කරන්න. සාමාන්‍ය ලාභයක් කියන්නේ ආදායමක්. ලාභයක් කියන්නේ ආදායමක් ව්‍යාපාරය. මේ මොකද උනේ මේ? ලාභය විසර්ජනය කරා. මේ 400 මොකද උනේ? අඩු වුණා. ඒ කියන්නේ ආදායම අඩු වුණා. ආදායම අඩු වුණා. ආදායම් අඩු වීම හර. එහෙම නැත්නම් ලාභ විසර්ජන හර. තේරුණා? ලාභ විසර්ජන හර. එහෙනම් මේ තුනේම මොකද වෙන්නේ? ලාභ විසර්ජන හර වෙනවා. ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. එතකොට මේ තුනේම වෙන්නේ මෙන්න මේ දේ. ලාභ විසර්ජනය කියලා අපිට ඕන වැටුප් කියලා දාලා වෙන දුන්න ප්‍රාග්ධන පොඩි කියලා දානවා. එතකොට හර උනේ ලාභ විසර්ජනේ බැර උනේ වාගේ ජංගම ගිණුම. මම හිතනවා දැන් මෙතන පැහැදිලි ඇති කියලා හොදටම. මේ දේ පැහැදිලිනේ. ප්‍රාග්ධන ගිණුම. දැන් තව පොඩි කාරණාවක් කියන්න. තව චුට්ටි කාරණාවක් කියන්නම්. දැන් මේ වර්ෂයට අදාළ ටික හොඳට ඔළුවට දාගන්න. මේ දැන් මේ වර්ෂයට අදාළ එයාලට හම්බෙන්න තියෙන ටික හදිස්සියවත් තෝර්ග වැටුපෙන් 100ක් ගෙවනවා. 100ක් කියන්නේ ලක්ෂයක් ගෙවනවා. ලක්ෂයක් ගෙවුවා. ලක්ෂයක් ගෙවුවා. කියපු ගමන් ආග ඔළුවට එනවා මොකද්ද? මුදල් අඩු වෙනවා. මොකද්ද? මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම අඩු වීම බැර. මුදල් අඩු වුණා. මොකද්ද හර වෙන්නේ? ප්‍රශ්නයක් එන්න පුළුවන්. හර වෙන්නේ ඇත්තට මොකද්ද? හොඳට හිතන්න. අපි අපේ ජංගම ගිණුම බැර කළේ එයාට හම්බෙන්න තිබ්බ ගාන. හැබැයි එයාට 100ක් හම්බුනාට පස්සේ තව කීයද හම්බෙන්න තියෙන්නේ? 20යි. එහෙනම් මොකද්ද හර වෙන්න ඕනේ මුදල් කියලා? ජංගම ගිණුම හර වෙන්න ඕනේ 100ක්. හරිනේ? මේ 20ක් ශේෂයක් තියෙනවා තව හම්බෙන්න. හරි නේද? පොතට මතක තියාගන්න. හම්බුනොත් ඒක හර කරනවා. ඔයා දන්න දෙයින් වැඩේ කරන්න. ඔයා දන්නවා මුදලින් හම්බෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. දන්නවා බැර වෙන සටහන. ඔයාට එතනින් තීරණය කරනවා මුදල් බැර වුණා නම් හර වෙනවා ඇත්තේ මොකද්ද කියද්දි ඔයාට හිතනවා 120ක් තිබ්බනේ. ඉතින් මේකටනේ ගෙව්වේ මේ තිබ්බ 120 නේ අපි ගෙවන්නේ. ඉතින් අඩු වෙන්නේ බෑ මේ 120 දැන් ගෙවුවට පස්සේ. අපි තව ගෙවන්න ඕනේ 220 ගාන් තියාගෙන වෙන කෙනෙක් වලට දාන්න. එහෙම වෙන්නේ නැහැ. මේක අඩු කළා. දැන් මම හිතනවා ප්‍රාග්ධන පොලි වගේ දේවල් ගෙවද්දි ඔයාට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. ප්‍රාග්ධන ගිණුම. මම ප්‍රාග්ධන ගිණුමේදී එන්නේ දේවල් දෙකයි. පළවෙනි දේ තමයි ප්‍රාග්ධන ශේෂය. අනිත් දේ තමයි කීර්තිනාමය. මම කීර්තිනාමය කියන එක වගේ ගානකින් පැහැදිලි කරන්න. ඒ කියන්නේ වාගේ A level ගානක් ආශ්‍රයෙන් කීර්තිනාමය සහ ප්‍රාග්ධන ගිණුමට වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන සහ ඔයාලට අවබෝධය ලබා දෙන්න මේකේ මොකද කරන්න ඕනේ කියලා. හරි. අපි දැන් මූලිකම කාරණා ටික කතා කරා. අපි දැන් එනවා මේ පාඩමේ අපි මේ හවුල් ව්‍යාපාර ගානේ ලකුණු ටික තීරණය කරන දැනට. මෙතන වැරදුනොත් දුවේවුදේ අනිවාර්යයෙන්ම අපේ ලකුණු ටික ඉවරයි. හවුල් ව්‍යාපාර ගන්න. දැන් මේ කියන්නේ යන්නේ වැරදුනොත් හයි. එතනින් එහාට අනාත. අපි බලමු කොහොමද මේ ටික දන්නේ කියලා. හරි. අපි බලමු. අපි හිතමු මේක ගිණුම් වර්ෂය. මේ දෙන්න හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ 18/4යි එක දින. 19/3/31 තමයි අපේ ගිණුම් වර්ෂයේ අවසාන දවස. අපි හිතමු තව හවුල් කරුවෙක් පැමිණෙනවා. තව කෙනෙක් එන්න යන්නේ. කවුද දන්නේ? පොඩි කාලේ තමයි මේ මිනිස්සු අපි දන්නවා. මෙයා තමයි වෙන කවුරුත් දන්නේ. ස්පයිඩර්මෑන්. අලුත් ඇවෙන්ජර්ස් ටිකේ පොඩ්ඩක් ලැජ්ජා වුණා මිනිහා. කරපු පිස් වැඩි හිතන්න බෑ. ස්පයිඩර්මෑන් කියන පොඩි කාලේ තමයි අපි දන්න මිනිස්සු. හරි. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආවන්නේ. එන්න මිනිස්සු. කවුද ආවේ? අලුතෙන් හවුල් ව්‍යාපාරේ. ස්පයිඩර්මෑන් හවුල් ව්‍යාපාරේට ආවා.
අපි බලමු ආපු දවස මොකක්ද. අපි හිතුවොත් මෙයා ආවේ එළිය පොඩි වර්ෂාවක් යන වැඩි හිතන්න එපා සද්දේ. මම උඩේ උත්සාහ කරනවා වලට ඇහෙනම් විදියට කරන්න. අපි හිතමු මෙන්න මෙදා ආවා. මෙන්න මෙදා ස්පයිඩර්මෑන් ආවා. කවද්ද ආවේ? ව්‍යාපාරේ ගිණුම් වර්ෂයේ පළවෙනි දවසේ. ගිණුම් වර්ෂයේ මුල් දවසේ. හරි. එතකොට හඩුව අපි පටන් ගන්න නවත්තමු දැන්. මම කිව්වේ අපි වාර්ෂිකයක් ගත්ත 18 4යි 1 සහ 19 3යි 31 කියන. එතකොට ස්පයිඩර්මෑන් කියන එක නාලුතෙන් ආවේ අපේ. මෙයා ගිණුම් වර්ෂයේ මුල ආවොත් පොතට හදන්න මෙතන. එයා එන්නේ කවද්ද 18 4යි 1. 18 4යි 1 ආවේ. එහෙනම් එයා ගිණුම් වර්ෂයේ පුරා හිටියද නැද්ද? ඔයා අහන්න ඕන ප්‍රශ්න වාගේම විභාගෙ වෙන්නේ. නැත්නම් ශාලාදිකයෙන් අහන්න එපා. වෙනම ප්‍රශ්නයක් එතකොට එතන. ඔයාගෙන් අහන්න. මෙයා ගිණුම් වර්ෂයේ පුරා හිටියද? හිටියද නැද්ද? දැන් ඔයා දන්නවා. දැන් 18 4යි 1 වුණා අනිවාර්යයෙන්ම මෙයා ගිණුම් වර්ෂයේ පුරා හිටියා. එහෙනම් එයාට අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන පොලි දෙන්න තියෙනවා නම් දෙන්න ඕනේ. වැටුපක් හිමි වෙන්න තියෙනවා නම් වැටුප දෙන්න ඕනේ. ලාභ කොටස් දෙන්න ඕනේ. හිමි විය යුතුයි අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි මෙයා අවුරුද්ද පුරා හිටියෝ. හරි. අපි බලමු එහෙනම් ඕකේ අවුරුද්ද පුරා හිටියේ නැත්තම් කතාව. දැන් ස්පයිඩර්මෑන් එනවා. කවද්ද? 19 3යි 31. 19 3යි 31 කියන්නේ අපි ගාන හදන දවස. ගිණුම් වර්ෂයේ අවසාන දවස. එයා එනවා කවද්ද? මෙන්න මෙදා. කවද්ද එන්නේ? 19 3යි 31. මෙන්න මෙදා තමයි ආවේ. මෙදා ආවා කියලා කියන්නේ මේ ගිණුම් වර්ෂයේ පුරා එයා හිටියද? නෑ. හිටියේ නෑ. ඉතින් හිටපු නැති කෙනෙක්ට අවුරුද්දක් පුරා මෙන්න මේ මිනිස්සු දෙන්න මහන්සියෙන් උපයපු ලාභ කොටස වැටුප ඒ දේවල් දෙන්න ඕනද? ඒගොල්ලෝ මහන්සි වුණා. අවුරුද්දක් පුරා ඒ ගාන ගන්න. හැබැයි මෙයාට ඉන්නේ නැතුව යාළුවා දෙන එක හරිද? එහෙම වෙනවද කියන්න ඔක්කොම මගලින් කොහෙද? එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේ වගේ අවස්ථාවක ස්පයිඩර්මෑන් ආවොත් එයාට ලාභ කොටස් ප්‍රාග්ධන පොලි සහ තමන මතකයි වේදන වගේ දේවල් ඒකක්වත් හිමි වෙන්නේ නැහැ. මේ මොකද්ද මම කතා කරේ? හවුල්කරුවෙකු පැමිණීම. වසර මුල පැමිණීම, වසර අග පැමිණීම. කඩපාඩමට යන්න ඕනේ නැහැ. ඔයාගෙම ප්‍රශ්න අහන්න. හිටියද නැද්ද? හිටියේ නැති කෙනෙක්ට දීලා වැඩක් නැහැ. අපි දැන් බලමු මේකේ අනිද්දි. අනිත් එක තමයි දැන් මේ තුන් දෙනාම කාලයක් තිස්සේ දැන් ඇවිල්ලා කොහොම හරි දැන් මේ තුන් දෙනාම හවුල් ව්‍යාපාරය කරගෙන යනවා. හරිද? දැන් තුන් දෙනාම ව්‍යාපාර කරගෙන යනවා කියන දන්න හොඳට. එක්තරා දවසක් එනවා ගිණුම් වර්ෂයක් එනවා. මෙන්න මේ කිය. අපි හිතමු මේ ගිණුම් වර්ෂය 21 4යි 1 ඉඳන් 20 මම පොඩ්ඩක් මේක ගල්ලා දෙන්න ඊට මදි වෙනවා. අපි හිතමු මේ ගිණුම් වර්ෂය 2021 4යි 1න් පටන් අරන් 2022 3යි 32න් ඉවර වෙන ගිණුම් වර්ෂය. දැන් හවුල් ව්‍යාපාරේ තුන් දෙනාම ඉන්නවා. තුන් දෙනාම ඉන්නවා. දැන් වැරදීමකින් ස්පයිඩර්මෑන් තෝර්ගේ මිටියට මකුන්දල් ප්‍රහාරයක් එල්ල කරලා මිටිය මකුන්දල් වලින් ඇවිල්ලා දෙන්නට තරහා තෝර්ට තරහා ගිහලා තෝර් ස්පයිඩර්මෑන්ට මිටියෙන් ගහලා ස්පයිඩර්මෑන් තෝර්ට ආයෙ මකුන්දල් ටිකක් කියලා ඕම ප්‍රශ්නයක් වෙලා ස්පයිඩර්මෑන්ට අයින් වෙන්න සිද්ධ වෙනවා. දැන් එයා අයින් වෙන දවසත් එක්ක අපි බලන්න ඕනේ එයාටත් අර කියන විදිහට ලැබෙනවද නැහැ. එහෙනම් බලමු. මෙයා අයින් වෙනවා වසර මුල. දැන් වෙනස් නෑ වසර මුල අයින් වුණා. වසර මුල අයින් වුණා කියන්නේ වසර මුල තමයි අයින් වුනේ. වසර මුල අයින් වුණා කියන්නේ මෙයා මෙන්න මේ කියන ගිණුම් වර්ෂය පුරා හිටියද? හිටියේ නෑ.
හිටියේ නෑ නේද? හිටියේ නෑ එයා. එහෙනම් එයා හිටියේ නැත්තම් එයාට හිමි වෙනවද ලාභ කොටස්? ප්‍රාග්ධන පොලි. වේතන. මේ කියන එකක්වත් හිමි වෙනවද? මේ කියන එකක්වත් හිමි වෙන්නේ නෑ දුවේ පොඩි. මේ කියන එකක්වත් හිමි වෙන්නේ නෑ. ඒකට ප්‍රධානම හේතුව මෙයා මේ කියන ගිණුම් වර්ෂය පුරා හිටියේ නෑ. ඉතින් හිටපු නැති කෙනෙක්ට දෙන්න බෑ. කොහෙද දෙන්නද කොහොමද? අලි ගස්වලින් ගන්න මිනිස්සු හම් කරගන්නේ. දෙන්න බෑ. හරි. ඊළු කරන්න. ඉතින් ගන්න බෑ. ඒකට වසර මුල අයින් වුණොත් එයාට අපිට ඒක දෙන්න බෑ. කොහොම හරි අපි හිතමු ඔය ප්‍රශ්නේ හින්දා මොනවා අයන් මෑන් ස්පයිඩර්මෑන් එක පොඩි යාළුකමක් තියෙනවනේ. එයාට ගෙනාවි මිනිහා. හරි. වසර අද මෙන්න මෙදා. මෙන්න මෙදා අයින් වෙනවා. වසර අද අයින් වෙනවා. දැන් ඔය ප්‍රශ්නේ අහගන්නවා වගේ දෙයක්. ශාලාවේ නැගිටලා පිටින් අහන්න එපා. ඉතින් ඉදවන්න වෙයි ඊළඟ පේපර් එක කැන්සල් වුණාට පස්සේ. හරිද? දැන් මෙහා අයින් වුණේ වසර අද. වසර අග අයින් වුණා. එතකොට මෙයා මේ කියන ගිණුම් වර්ෂය පුරා හිටියද? ඔයාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මෙයා හිටියද? ඔව් නේද? හිටියනේ වසර අග අයින් වෙනවා කියන්නේ මේ ගිණුම් වර්ෂය පුරා හිටියනේ. එහෙනම් මෙයාට මේ ගිණුම් වර්ෂයේ ලැබෙන ලාභ කොටස් ප්‍රාග්ධන පොලි වේතන කියන ඔක්කොම මොකද වෙන්න ඕනේ? හම්බෙන්න ඕනේ. අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ යාට. ඔයා මෙන්න මේක මුලින්ම තීරණය කරන්න ඕනේ හවුල් ව්‍යාපාර ගන්න කරන්න කලින්. ඒ කියන්නේ ඔයා බලන්න ඕනේ මේක හවුල් කරුවෙක් පැමිණීමක්ද ඉවත් වීමක්ද? සහ මේගොල්ලන්ට මෙයා පැමිණෙන කෙනාට හිමි වෙනවද නැද්ද? මේක වැරදුනොත් ඇත්තටම කිව්වොත් ලකුණු භාගයකට වැඩිය නැති වෙනවා මේ දෙන වැරදුනොත්. ඒතකොට ඔයා හවුල් ව්‍යාපාර ගන්න ගත්තාම ටක් ගාලා ගිණුම් ටික ගහගෙන කොහොමද තියනවා ඒගොල්ලෝ. තියාගන්න ඕනේ. හැබැයි ගත්ත ගමන් සම්පූර්ණ ගාන කියවලා ඔයා තීරණය කරන්න. මෙන්න මේ අමාරුයි නම් මෙන්න මේ ගිණුම් වර්ෂ ගහගන්න. ඔයාගේ ගාන දුන්නොත් ඔයාලට කොහොමද දෙන්නේ? ආ දැන් 21 කියන්නේ. ගොඩක් දුරට 21 331 න අවසන් වර්ෂය කියන්නේ. 21 12 31 න අවසන් වර්ෂය සමහර විට ඔයාලට මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් ඔයගොල්ලෝ තාමත් පොද වාසනාවන්ත කට්ටියනේ. ඊළඟ තියෙන නැත්තත් දැන් ඔක්තෝබර් වලට පස්සට ගියොත් එහෙම වාසනාවක් නැහැ මම නිකන් ගිය විහිළුවට. එහෙම ගියොත් එහෙම සමහර විට ඔයාලට 22 331 වෙන්න පුළුවන් ඔයාලගේ ගිණුම් වර්ෂ ප්‍රශ්න වල අහන්න. එහෙනම් 22 331 නම් ඔයා ගිණුම් වර්ෂය වලට අවසාන දවස ආරම්භ දවස එන්නේ 21 4 ඉතින් අවුරුද්දක් කලින්. ඒතකොට ඔයා මේ ගහගෙන බලන්න. මේක ගහගෙන අදගෙන බලන්න කවද්ද අයින් උනේ? අග අයින් උනේ හිටියේ නෑ දෙන්නේ නෑ. අග අයින් උනේ හිටියේ. අග අයින් උනේ හිටියා. ඒ හින්දා දෙනවා. මුල අයින් වුණා. මුල අයින් වුණා කියන්නේ හිටියේ නෑ. දෙන්න බෑ. ඕක හොඳට බලා ගන්න. එතකොට මේ තියෙන ඔයාගේ හවුල් ව්‍යාපාරය වගේ උඩරිම ලකුණු ගන්න ඕන බේසික් එක. අපි මෙතන කතා කරන්නේ එකම චූටි දේ තමයි කීර්තිනාමය. මම කීර්තිනාමය කතා කරනවා ඔයාලගේ ගානත් එක්ක මම උසස් පෙළ ගානක් ආශ්‍රය මේ පාඩම ඉදිරියට කරලා ඉවර කරන්න. හරි. අපි එහෙනම් A level ගානක් එක්ක වැඩේ බලමු.